විරාමෙන් පසු ඔබ නැවතත් සුන්දර ඉරිදාවත් සමගිනුයි සම්බන්ධ වී සිටින්නේ ආත්ම විශ්වාසයෙන් යුතුව ජීවිතයට මුහුණ දෙන ඒ ශක්තියෙන් ජීවිතය අභියෝගයක් කරගත්තු විශිෂ්ට පුද්ගලයෙක් අපි අද දවසේ මැදිරියට කැඳවාගෙන ආවා. ඔහුගේ ජීවිතය කියවන්නටයි අපි අද දවසේ මේ සූදානම වෙන් කරන්නේ මේ පැය ඇතුළත. ඔහුට පුළුවන්කමක් ලැබෙනවා තමන්ගේ ජීවිතය ඇතුලේ මූල සිටම පැමිණලා තිබුණු අභියෝගවලට හරිම සුන්දර විදිහට මුහුණ දෙන්නට. අභියෝග කියලා කියන්නේ ජීවිතේම තමයි කියලා ඔහු තේරුම් ගත්ත විශිෂ්ට පුද්ගලයෙක්. මොකද මම එහෙම කියන්න හේතු තමයි සෑම දුෂ්කර අවස්ථාවකදීම ඔහුට පුළුවන්කමක් ලැබෙනවා ඒ දුෂ්කරත්වය මැඩගෙන ජීවිතය දකින්නට. සමහර වෙලාවන් වලට ඔහු හිතන විදිය සමාජය ඇතුලේ ඉන්න පුද්ගලයන් අපි ගත්තොත් එහෙම ඒ අයට වැඩිය වෙනස් කියලා ඔබට හිතෙන්නට පුළුවන්. මොකද ඔහුගේ ආකල්ප හරි රසවත්. ඔහුගේ ආකල්ප වලින් පුළුවන්කමක් ලැබුණා සමාජයේ එක්තරා කාණ්ඩයකට නිවැරදි විදිහට ආමන්ත්‍රණය කරන්නට. ඒ දැක්ම අපි අද දවසේ මේ සමාජගත කරන්නටයි සූදානම් වෙන්නේ. මේකත් එක්තරා විදිහක පොතක්. මේ රසවත් පොත ඔබ කියවන්න. මේ පොත ඇතුලේ ඔබට පුළුවන්කමක් තියෙවි ජීවිතයේ බොහෝ දේවල් බොහොම අභියෝගයෙන් යුතුව ඔබටත් බාරගෙන ලස්සනව සුන්දරව දකින්න. එහෙම නේද මහර්ගා? අනිවාර්යයෙන්ම. ඉතින් ඔය කියපු සියල්ලක්ම තියෙන විශේෂ කෙනෙක් තමයි අද දවසේ අපි මේ මැදිරිය සරසන්නේ සහ මේ පැයක කතා බහත් එක්ක එතුමා සූදානම් වෙලා ඉන්න අපිත් එක්ක කතා කරන්න. බොහොම ආදරෙන් ගෞරවයෙන් අපි මැදිරියට අපි පිළිගන්න සූදානම් වෙලා ඉන්නවා. LICC චීන් සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරීතුමන් යශෝදරන් පරමානන්ද මහත්මයා බොහොම ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ආයුෂ බොහෝ වේවා සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ දෙපළට එසේම වේවා ලක්වැසි සැමටත් සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි එහෙනම් හිතුවා මුලින්ම යන්න ගමට. හැට්නේද ගම? සුන්දර හැත්තක් උපන් ගම. කොහොමද පාසල් කාලේ? විතරක් නෙවෙයි මධ්‍යම කඳුකරේ ගැන කතා කරමු. මධ්‍යම කඳුකරේ සුන්දරම නගරයක්. වාසනාවන්තයි ඒ නගරේ ඉපදීම ගැන ආඩම්බර වෙනවා. පාසල් ජීවිතේ පටන් ගන්නේ ශාන්ත ජෝන් බොස්කෝ විද්‍යාලයේ. හැටන් නගරයේ ප්‍රසිද්ධ පාසලක්. උසස් පෙළ සඳහා යොමු වෙනවා හයිලන්ඩ්ස් මධ්‍යම විද්‍යාලයේ ජීව විද්‍යාංශයේ අන්තිම අවුරුදු දෙක. ඊට පස්සේ කොළඹට 1996 කොළඹට ඇවිල්ලා තමයි කෝපරේට් කරේ එක පටන් ගත්තේ. එතනින් තමයි කෝපරේට් ගමන පටන් ගන්නෙ. හැබැයි ඊට සුන්දර අතීතයක් තියෙනවා. ඉස්කෝලේ ගම යාළුවෝ මුල හැමතිස්සෙම මතක් වෙනවා. ඒ ගැන කතා බහ කරමු ඉතින් ඉදිරියට. දැන් මේ සාමාන්‍යයෙන් කෙනෙක් ගමකින් කොළඹට එනකොට ඒ කොළඹ ඇතුලේ සාමාන්‍යයෙන් එන්නේ කොළඹට එනකොට මෙහෙම මේ කොළඹ කියලා කියන්නේ හරි සුන්දර වටපිටාවක් තියෙන ජීවිතේ බොහෝ දේවල් එකතු කරගන්න පුළුවන් හොඳ ස්ථානයක් කියලා තමයි සාමාන්‍යයෙන් කෙනෙක් එන්නේ. දියුණු වෙන්න පුළුවන් කියලා තමයි සාමාන්‍යයෙන් කෙනෙක් ඕනම කෙනෙක් කොළඹට එන්නේ. ඔබතුමාට තිබුණු දැක්ම කොහොමද ගමෙන් කොළඹට එනකොට? දැන් ගමකින් කොළඹට එනකොට සමහර චරිත හිටියා, සමහර පුද්ගලයෝ හිටියා රුපියලක් අතේ තියාගෙන කොළඹට ඇවිල්ලා කෝටිපතිය වුණා. ඔබතුමා කොළඹට ආවේ කොහොමද? බස් කාස්තු ලැබුණා අම්මගෙන්. ඒක තමයි මුලින්ම කියන්න ඕනේ. කොළඹට ඔබ දනජෝ හරි ඔබ හරියට හරි කොළඹට එනවා කියන්නේ ගොඩාක් සිහින බැඳගෙන තමයි කවුරුත් කොළඹ දිහා එන්නේ. අයිකෝත් වාණිජ නගරේ කොළඹ තමයි දියුණු වෙන්න තියෙන හොඳම තැන කියලා. මම කවදාවත් අව탁සීරු කරන්නේ ගමේම ව්‍යාපාරයක් පටන් අරගෙන ගමින්ම ඉදිරියට ඇවිල්ලා අද සාර්ථක ව්‍යාපාරිකයෝ හැටියට ජීවත් වෙන ගොඩාක් කට්ටිය ඉන්නවා ලංකාවේ. ඒ හින්දා කොළඹ තමයි ෆයිනල් ඩෙස්ටිනේෂන් කියන එක වැරදි. ඒ වුණාට මටත් තිබුණ සිහිනයක් තමයි කොළඹට එන්න ඕනේ කියන එක. ඒක මම ඉස්කෝලේ ගමනේ ඉඳලම කියන්නම් සාමාන්‍ය පෙළ අදාරනකොට පන්තියේ පළවෙනි ශිෂ්‍යයා හැටියට හැමදාම හිටියා. උසස් පෙළට එනකොට ජීව විද්‍යාංශයේ පළවෙනි අවුරුදු ඉවර වෙනකොට මට තේරුණා විශ්වවිද්‍යාලය කියන එක සිහිනයක් පමණයි කියලා. ඒ වෙනකොටම මගේ ආසාවක් තිබුණා තොරතුරු තාක්ෂණය පැත්තෙන් ඉදිරියට යන්න ඕනේ කියන එක. එතකොට ගමේ ඒ කාලේ තොරතුරු තාක්ෂණයට එකම එක ඉන්ස්ටිටියුට් එකක් විතරයි තිබුණේ. ඉතින් ඒ හින්දා කොළඹට ඇවිල්ලා තොරතුරු තාක්ෂණය ගැන 90 දශකවල තොරතුරු තාක්ෂණය කියන්නේ ලංකාවට මේ තොරතුරු තාක්ෂණයේ ඉන්ට්‍රොඩක්ෂන් එකක් ඇවිල්ලා බූම් එකක් ආපු කාලයක් කියලා මට කියන්න පුළුවන්.
ඉතින් කොළඹට එන්නම සිද්ධ වුණා මේ තොරතුරු තාක්ෂණය ඉගෙන ගන්න. සෝ සිහිනේ තිබුණේ කොහොම හරි කොළඹට ගිහිල්ලා තොරතුරු තාක්ෂණ ශාස්ත්‍රයෙන් ඉදිරියටම එන්න ඕනේ කියන සිහිනය තියාගෙන තමයි කොළඹට ආවේ. සෝ කොළඹට පැමිණීම කියන එකේ ගොඩක් දේවල් තියෙනවා. දැන් ධනංජය අපි ගමේ තියෙන කල්චර් එක සංස්කෘතිය වගේ නෙමෙයි. දැන් කොළඹ කිව්වම ලොකු වෙනස් තැනක් නෙමෙයි. එනකොට කොළඹට ආවම තියෙනවා සාමාන්‍යයෙන් අපි සිංහලෙන් කතා කරනවා කියලා හිතමුකෝ. කොළඹ සිංග්ලිෂ් වලින් තමයි කතා කරන්නේ. අපි දැන් ඒකට අපි හැඩ ගැහෙන්නත් ඕනේ. දැන් ඉංග්‍රීසි දැනුම නැතුව කොළඹට ආව නෙමෙයි. අපේ ඉස්කෝලේ ඉංග්‍රීසි ගුරුවරිය හිටියා. අපි කොහමරි උනන්දුවෙන් ඉංග්‍රීසි ක්ලබ්ස් වලට යොමු වෙලා ඉංග්‍රීසිය වැදගත් කියන එක මම හැමදාම තේරුම් ගත්තා. සෝ ඒ ගමනේ එනකොට දැන් කොළඹ ආවට පස්සේ වෙනස් ටිකක්. ඒ කියන්නේ යාළුවා ඇසුරු කරනකොටත් ඒක වෙනස්. ඔබට කියන්න අපි ඇඳගෙන එන ඇඳුම පවා කොළඹට ආවට පස්සේ වෙනස් කරන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ ගමේ අපි සාමාන්‍යයෙන් ওই ෆෝමල් ට්‍රවුසර්, ෂර්ට් වගේ දේවල් ඇඳලා ඉන්නකොට අපි ගමේ ලස්සනට ඉන්නවා කියලා තමයි හිතන්නේ. දැන් අපි කොළඹ සංස්කෘතියට අනුව දැසගොල්ල මම මේ කියන්නේ. කොළඹට එනකොට ජීන්ස් ඒ කියන්නේ ඩෙනිම් කියන එක අපිට නිකන් අලුත් කල්චර් එකක් වෙනවා. ඒ කියන්නේ ජීන්ස් පොඩ්ඩක් යටින් ඉරිලා අර රබර් ස්ලිපර්ස් කියන එක අපි ගමේ දැන් අපේ අම්මා රබර් ස්ලිපර් අඳගෙන එළියට ගියා කිව්වොත් අපේ අම්මට ඒක මදි පුංචිකමක් වගේ ගමේ. ඒ වුණාට දැන් මෙහි ඒක ෆැෂන් එකක්. ඉතින් ඒ වගේ දෙයක් දැන් පුරුදු වෙන්නත් ඕන වුණා. ඒ වුණාට ඒ කල්චර් එකට ඇඩප්ට් වෙන්න ඕනේ අපි. ඒ වගේ කල්චර් එකට ඇඩප්ට් වෙනකොට සෑහෙන චැලෙන්ජස් උත් එනවා. ලේසි නෑ. ඒ වුණාට අපි ඒකට මුණ දෙන්න ඕනේ. කොළඹට ආව ගමන් ගොඩක් කට්ටියට ওই කල්චරල් ඇඩප්ටේෂන්, ওই සංස්කෘතියකට ඇඩප්ට් වෙනවා කියන එක තමයි ලොකුම චැලෙන්ජ් එක. හැබැයි පොසිටිව්ලි ඒකට මුණ දුන්නොත් ඒක ලොකු චැලෙන්ජ් එකක් නෙමෙයි. යාළුවෝ ඔබ සමාජයේ ඔයා ගමෙන් ආවනම් ගමෙත් මිනිස්සුත් එක්ක හොඳින් හිටියානම් ඇසුරු කරා නම් ඒක සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් කියන ભેදයක් නැතුව අපි හැමෝම එකයි වගේ හැදුනා නම් මං ඉපදුන ගම ගැන මං ආඩම්බර වෙන්නේ ඒ නිසා. අපේ ගමේ අපි සුමන සමන් දෙවියන්ගේ අඩවිය කියලා අපි හැමතිස්සෙම කියන්නේ හැටන් කියන නගරය. අපේ ගෙදර මිදුලෙන් දොර ඇරියත් අපිට පේන්නේ සිරිපාදය. සෝ මම දැන් පදිංචි මොරටුවේ. මොරටුවේ මගේ නිවසේ උඩ තට්ටුවට ගියත් සමහර දවස්වලට සිරිපාද පේනවා. ඒක වාසනාවක් කියලා මම සලකනවා. පින් කරලා ඇති. ඒ හින්දා. හැබැයි අපි කිසිම ભેදයක් නැතුව හැදිච්ච සමාජයක ඒ වගේ මිනිස්සු අතර ඉඳලා එනකොට කොළඹ කියන දේ තව නගරයක් විතරයි. හැබැයි සෑහෙන චැලෙන්ජස් තියෙනවා ඉදිරියට අරගෙන යන්න ඕන නම් අපේ ගමන ඉංග්‍රීසි භාෂාව වේවා, ෆැෂන් වේවා, දැනුම වේවා. මම එක පුංචි උදාහරණයක් දෙන්නම්. මම මුලින්ම කොළඹ ආපු වෙලාවේ මම පරිගණක ඉගෙන ගන්න ගිය තැන දැන් යාළුවා හම්බුනාම අපි ඉතින් සාමාන්‍ය සමාජයේ හොඳට ඇසුරු කරන්න පුළුවන් නිසා අපි ඉතින් කතා කරාම ඔයා කොහෙන්ද කියලා කිව්වම හැටන් කියලා කියනවා. එක යාළුවෙක් කිව්ව කතාවක් ඒක මගේ ජීවිත කාලේ මම හැමදාම මතක තියාගත්ත එකක්. හැටන්ද අපේ ගෙවල් වල වැඩ කරන මිනිස්සු විතරයි අපි එහෙන් ගෙනාවේ කියන කතාවක් කිව්වා. අන්න සමහර මිනිස්සු ගම් දිහා බලපු විදිය. හරි. සෝ එතකොට ඒක හිතට වැදුනා. අඩේ දැන් අපි හැටන් නගරයක් ඒ වුණාට හැටන් වලින් හැමදාම ගෙවල් වලට වැඩ කරන මිනිස්සු දෙන්නේ. ඉතින් අපේ සමාජයේ ඒ වගේ මත තියෙන මිනිස්සු ඉන්නවා. දැන් මේක ඒකත් මම අභියෝගයක් හැටියට බාරගත්තා. කවදාද මම මේක වෙනස් කරනවා කියලා. ඒ කියන්නේ අපේ සීයලා අපේ අම්මලාගේ පැත්තෙන් තාත්තගේ පැත්තෙන් සීයලා යාපනයේ ඉපදුනාට අපි වාණිජ්‍ය කටයුතු නිසා හැටන් වල ඇවිල්ලා පදිංචිච්ච ෆැමිලි එකක්. ඒකට කියලා දැන් අපි ඒ නගරය අවතක්සේරු කරන්නත් බෑ. ඒ නගරේ ජීවත් වෙන ජනතාව අවතක්සේරු කරන්නත් බෑ. ඉතින් මම එදත් අදිෂ්ඨානය කරගත්තා මේක කවදාද මම වෙනස් කරනවා කියලා. අර ශාරුක් ඛාන්ට තිබුණලුනේ ආසාවක් මුම්බයි පෝට් එකේ ඇවිල්ලා බහිනකොට මං කවදාරි මෙතන මේ නගරේ රජ කරනවා කියලා මට එච්චර ලොකු ආසාවක් තිබුණේ නැහැ. හැබැයි ගොඩ බහිනකොට හිතුණා කවදාරි මේ නගරේ යම්කිසි තනතුරකට එන්න ඕනේ කියන බලාපොරොත්තු අදිෂ්ඨාන තිබුණා. ඒක ඉතින් ඒ සිහිනේ සැබෑ වුණා කියලා හිතනවා. දැන් මේ මහර්ග ඔබේ අවස්ථාව මම පොඩ්ඩක් බාධා කිරීමක් කරලා මම අර ගන්නවා. දැන් මේ මට තියෙන ප්‍රශ්නේ ඇත්තටම නම යශෝදරම් පරමානන්දම්ද? උපන් සාතිකයේ තියෙන යශෝදරන් පරමානන්දම් කියලා දානංච. මම ඒ වහන්න හේතුව මොකක්ද දන්නවද? ඔබතුමා හොඳට සිංහල කතා කරනවානේ. ඒක මම හිතන්නේ හරි විශේෂයි. මට විශේෂයි. දැන් ඔබතුමා මෙච්චරලා කතා කරගෙන ආපු සමස්තය ගත්තොත් එහෙම ඔබතුමාගේ භාෂාව ඇතුලේ එකම එක වචනයයි ඔබ දමිල කියලා හඳුනා ගන්න පුළුවන් අවස්ථාවක් ආවේ. අවස්ථාව අපි නම සඳහන් කිරීම එකම එක වචනයක් ආවා අඩේ. එතන විතරයි ඔබ දමිල කියලා හඳුනා ගන්න පුළුවන් අවස්ථාවකට ආවේ. දැන් මගේ ප්‍රශ්නේ තමයි
ඔබේ භාෂාව, ඔබේ ජාතිය, ඔබ කොළඹට ඇවිල්ලා කොළඹ ඔබගේ ස්වාධීනත්වයක් ගොඩනගා ගන්නකොට සමාජයේ ප්‍රශ්නයක් වුණ නැද්ද? ඔබගේ භාෂාවත් ඔබගේ ජාතියවත් ගැටලු වෙච්ච අවස්ථා තිබුණේ නැද්ද? කොහොමද ඒවා? ඇත්තම කියන්න ඕනේ 90 දශකවල ජාතිය, භාෂාව, සමාජ ස්ටේටස් එක හැමදේම ප්‍රශ්න වෙච්ච කාලයක් ධනංජය. කොටින්ම කිව්වොත් මම කොළඹ ඇවිල්ලා එනකොට කොටහේනේ පදිංචි වෙලා හිටියේ. මගේ මාමා කෙනෙක්ගේ ගෙදර. බම්බලපිටියට යන්න ඕනේ අධ්‍යාපන කටයුතු සඳහා. ඒ කාලේ කිලෝමීටරෙන් චෙක් පොයින්ට්ස් තියෙනවා. ඒ රටේ වෙලේ තිබුණ ආරක්ෂක තත්ත්වය අනුව. දැන් ওই චෙක් පෝස්ට් එකේ හැමෝම බස්වල අපි යනකොට අපිට යන වාහන තිබුණේ නැහැ ඒ කාලේ. බස්වල අපි සාමාන්‍ය විදියට 112 බස් එකේ නැගලා මහරගම බස් එකේ බම්බලපිටිය යනකොට ওই චෙක් පොයින්ට්ස් වල නවත්තලා අපි චෙක් කරනකොටත් දැන් සාමාන්‍යයෙන් දෙමළ නමක් තිබුණත් ඒක පොඩ්ඩක් දෙසරයක් බලන කාලයක් තිබුණානේ. ඒ ගැන අපි ඇත්ත පිළිගන්න ඕනේ ධනංජය. ඉතින් ඒක සාධාරණ දෙයක්. ඒ කියන්නේ එතකොට දැන් පොඩි චකිතයකුත් එනවා, හිතට පොඩි බයකුත් එනවා. සමහර වෙලාවට හදිසි නීති අනුව අත්අඩංගුවට ගත්තොත් ආය අම්මටවත් හොයාගන්න බැරි වෙන කාලයකුත් තිබුණානේ. ඉතින් ඒ වගේ ඒ වුණාට ඒවා එක්ස්පීරියන්ස්. ඒක මම ගන්න ඇත්තටම ජීවිතේ එක්ස්පීරියන්ස් එකක් ඇටියට. ඒ කාලේ පහු කරපු ගොඩක් දෙනා අද සාර්ථකයි. අපිට කවදාවත් ජාතිය හෝ ආගම බාධාවක් වුන්නේ නැහැ. මට බාධාවක් වුන්නේ නැහැ. අපි කවදාවත් ඒක අපේ මම මගේ ජීවිතේ මාව සිංහලේ, දෙමළේ, මරක්කලේ කියලා බ්‍රෑන්ඩ් කරගත්තේ නෑ ධනංජය. මම ලාංකිකලේ. මම පුදුම ජාතිකවාදියෙක් කියලා කියන්න පුළුවන්. මට ඒ කැක්කුම හැමදාම තියෙනවා. ඒක කවදාවත් මරණකන් තියෙයි. අපේ රට අපේ දේ කියන ගැන මම හැමදාම හිටියා. ඒ උප්පත්තිය මාපු දෙයක් වෙන්න තේ. මම පොඩි කාලේ මම අවුරුදු 7 සම්පූර්ණ කරනකොට හදිසි අනතුරකින් මගේ තාත්තා අපෙන් ඈත් වෙනවා, මිය යනවා. ඊට පස්සේ මගේ අම්මා නර්ස් කෙනෙක්. එයා තමයි මගේ සම්පූර්ණ වගකීම බාරගත්තේ. සදාට ණයගැති මගේ අම්මට. එදා පටන් මම අවුරුදු 18 උසස් පෙළ ඉවර කරගෙන කොළඹට ආපු කාලේ ඉඳලා තනියෙන් එකම දරුවා. තනියෙන් සමාජයට ඇතුල් වෙනකොට මම පොඩ්ඩක් ප්‍රිපරේෂන් එකක් තිබුණා. මම තව පුද්ගලයෙක් මට මතක් කරන්න ඕනේ. මම අපේ අම්මා දැන් තනි දරුවෙක් නිසා මේ ගොඩාක් ප්‍රශ්න තියෙන කාලයක හැදෙන නිසා ශිෂ්‍යත්වයෙන් ඉහළින් සමත් වෙලා කොළඹ ඉස්කෝල, යාපනයේ ඉස්කෝල වගේ දේවල් හම්බුණත් අපේ අම්මා මාව තියාගත්ත නෑ. පුතාව ළඟින්ම තියාගන්න ඕනේ, ඉගෙන ගන්න කොළුවා කොහෙත් ඉගෙන ගනි කියන මතේ අපේ අම්මා හිටියා. ඒත් අර සමාජ ආශ්‍රය කියන එක කොට අම්මා පොඩ්ඩක් මාව කන්ට්‍රෝල් කරගෙන හිටියේ. ඉතින් මගේ ලොකු මාමා ගමේ දාසන් කියලා ප්‍රසිද්ධයි. එයා මට අවුරුදු මම 9 වෙනි වසරේ 10 වෙනි වසරේ වගේ ඉන්නකොට මට මතකයි අපේ ගෙදරට ඇවිල්ලා බලෙන් මාව ගෙදරින් අම්මගෙන් අරන් යනවා. මේ උඹ මේ ගෙදරටම තියලා මේ කුළුව හදාගන්න බෑ. එයාට සමාජ ආශ්‍රයයක් තියෙන්න ඕනේ කියලා මාව අරගෙන ගිහිල්ලා ග්‍රවුන්ඩ්ස් වලට එක්කන් ගිහලා අපේ මාමලාට ක්ලබ් එකක් තිබුණා. එහෙන ප්‍රසිද්ධ ක්ලබ් එකක් ජයන්ට් ස්පෝර්ට්ස් ක්ලබ් කියලා හටනවල. එහෙ ගිහිල්ලා දැන් ග්‍රවුන්ඩ් එකට මාව ඇතල්ලා කිව්වා සෙල්ලම් කරන්න පුරුදු වෙන්න. මිනිස්සුත් එක්ක ආශ්‍රය කරන්න පුරුදු වෙන්න. එතකොට ඒ කල්චර් එකේ අපිට සිංහල, දෙමළ, මුස්ලිම් හැමෝම සෙල්ලම් කරනවා. අපි එකට ඉන්නවා, ක්ලබ්ස් වල ඉන්නවා, ඉන්ඩෝ ගේම්ස් ඔක්කොම අපි පුරුදු වෙනකොට අපි සමාජයේ ඉබේම හැඩ ගැහුණා. ඒ වගේ සමාජයකින් එනකොට කොළඹ ලොකු චැලෙන්ජ් එකක් තමයි. උනට ඒක ලොකු චැලෙන්ජ් එකකට දැනුනේ නැහැ. ඕනම බාධාවක් આવුත් ඒක ඉවත් කරගෙන ඉස්සරහට යන්න පුළුවන් කියන අදිෂ්ඨානෙ තිබුණා. ඒ හින්දා ඔය ගමන ලේසි වුණා කියලා මම හිතනවා. දැන් බස් ගාස්තු පමණක්ම අරගෙන කොළඹ ආපු ඔබේ පළමු රැකියාව මොකද්ද? කොහොමද රැකියාව හම්බ වෙන්නේ? කොච්චර කාලයක් ගත වුණාද? මොනවද පළවෙනි රැකියාව තිබුණ අභියෝග? මාර්ග පළවෙනි රැකියාව හැටියට දැන් මම ඔබට පැවසුවා වගේ තොරතුරු තාක්ෂණ ශාස්ත්‍රය ඉදිරියට එන්න ඕන නිසා ඒවා 90 දශකවල ප්‍රසිද්ධ තැනක් තමයි IDM කම්පියුටර් ස්ටඩීස් කියන්නේ. ඒ කියන්නේ 90 දශකවල IDM වලට මේ කම්පියුටර් කෝස් එකට ගියේ නැත්නම් මේ කොළඹ සමාජයේ පොඩ්ඩක් කොන් වෙන විදියක් තමයි තිබුණේ. ඒ කියන්නේ IDM වලට යන්න ඕන. ඉතින් මම IDM වලට පන්ති ගිහිල්ලා ඩිප්ලෝමා එකක් ඉවර කරලා ඊට පස්සේ අපි ඉන්ටර්නැෂනල් ඩිප්ලෝමා ඒ කාලේ තමයි තොරතුරු තාක්ෂණයේ මම හිතන්නේ යුනිවර්සිටිස් වල ඩිග්‍රීස් තිබුණේ නැහැ. අපිට ඉතින් බාහිර උපාධි වලට යන්න වුණා මේ තොරතුරු තාක්ෂණය. ඊට පස්සේ BIT වගේ සිලබස් ඇවිල්ලා ලංකාවේ තොරතුරු තාක්ෂණයේ දේශීය විශ්වවිද්‍යාල වලින් කරිකුලම් එකක් හදාගෙන ගියාට ඉතින් මම ෆස්ට් ඉයර් BSc එක කරලා ඉවරනාට පස්සේ IDM වල සාමාන්‍යයෙන් දෙනවා හොඳ ග්‍රේඩ්ස් තියෙනවා නම් ඉන්ස්ට්‍රක්ටර් ජොබ් එකක්. ඉන්ස්ට්‍රක්ටර් ජොබ් එකක් කියන්නේ මේ
ලැබ් ඇසිස්ටන්ට් කෙනෙක් වගේ. ඒ කියන්නේ කම්පියුටර් ප්‍රැක්ටිකල්ස් කරනකොට මේ ඒගොල්ලන්ට උදව් කරන්න ලැබ් ඇසිස්ටන්ට්. සෝ පළවෙනිම රැකියාව 1998 කම්පියුටර් ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් හැටියට බාර ගන්නවා. සතුටින් මගේ ෆස්ට් ජොබ් එක. රුපියල් 2500යි පඩිය. ඒකිනුත් 250ක් විතර කැපෙනවා EPF ETF. ඒත් 2250 ඒ කියන්නේ 2250කින් ජීවත් වෙන්න පුළුවන් විදියක් තිබුණා. ඒ කාලේ එතකොට අපේ බොහෝම ඒ කියන්නේ බම්බලපිටියේ රැකියාව කරනකොට ප්‍රසිද්ධ ස්ථානයක් තමයි ඒ කාලේ. දැන් ඕගොල්ලන් දැන් ගොඩාක් shopping malls එහෙම දැකලා තියෙනවා. අද දැන් one golf face the biggest destination කියලා හිතාගෙන අපි හැමෝම යනවනේ. one golf face යන්නේ නැත්නම් ඒත් හරි නෑ වගේ ගිහිල්ලා බලන්න ඕනේ කියන එක. අපිට තිබුණ දේ තමයි Majestic City බම්බලපිටිය. ඉතින් ওই Majestic City එකට යනවා. ඉතින් කනවා යාළුවොත් එක්ක. සමහර දවස්වල Majestic City එකේ කණ්ඩ සල්ලි මදි වුණොත් ෆේමස්ම තැන තමයි අදත් තියෙනවා සරස්වති ලොජ් කියලා එකක් තියෙනවා. සරස්වති තෝසේ කනවා කියන එක කල්චර් එකක් ඒ කාලේ. ඉතින් Majestic City එකට යනවා අර ෂෝ එකට ඇවිල්ලා සරස්වතිගෙන් කාලේ ඇවිල්ලා ආයෙ ප්‍රැක්ටිකල්ස් කරනවා. ඉතින් ඒ වගේ ජීවිතයක් තමයි පටන් ගත්තේ. ඔව් ඇත්තටම මේ අනුපුතුමාගේ කලින් කතාව ඇතුලේ මේ අපි මේ කුමන ජනවර්ගයක හිටියත් අපිට මේ ජීවිතය දකින්නට පුළුවන් නම් මහර්ග හරියට හරි දැක්මක් ඇතුව ජීවිතය දකින්නට පුළුවන් නම් ජීවිතය ගොඩනගා ගන්නට පුළුවන් නම් ඒක තමයි නිවැරදිම දේ. හරිම හොඳම මිනිසෙක් කියලා කියන්නේ අපි යන්නේ ඒකට. මොකද හරි අපහසුයි සමහර අයට තමන්ගේ ජීවිතය තමන්ට ස්වාධීනව ගොඩනගා ගන්න. සමහර අය ජීවිතේ ප්‍රශ්න එනකොට අභියෝග එනකොට ජීවිතේ බොහෝ තැන් වලින් බොහෝ අය නිදහස් වෙනවා. ජීවිතය අත්හරින්නට උත්සාහ කරනවා. අභියෝග වලට බොහෝ දෙනෙක් කැමති නැහැ. ඔබතුමාගේ ජීවිතයට ස්වාධීනව ගොඩනැගීමේදී පැමිණි අභියෝග වලට කොහොමද මුහුණ දුන්නේ? මොන වගේද ඒ වගේ අවස්ථාවන් ජය ගන්නට උත්සාහ කරේ කොහොමද? ධනංජය අභියෝගය ඔබ හරි දේ කිව්වේ. අභියෝගය කියන දේ ජීවිතේ හැමදාම තියෙයි. අභියෝගයක් නැතුව ජීවිතේ ජය ගන්නත් බෑ. අපි හිතමු දැන් ඔබ අද මාව මෙතනට කැඳවලා මාගේ ලයිෆ් ස්ටෝරි එක ගැන කතා කරන්න උත්සාහ කරන්නේ දැන් මධ්‍යම ෆැමිලි එකකින් ඇවිල්ලා කොළඹ නගරයේ ගමෙන් ඉපදිලා කොළඹ නගරයට ඇවිල්ලා අද ප්‍රධාන විධායක නිලධාරියෙක් හැටියට තනතුරක් දරන්න තරම් ඇවිල්ලා තියෙන නිසානේ මාව රෙකග්නයිස් වෙලා තියෙන්නේ. දැන් ඒ වගේ අභියෝග වලට මුහුණ දෙන්න ඕනේ. ඒක අභියෝග හැමදාම තියෙයි. ඒ කියන්නේ ඒක භාෂාවේ වෙන්න පුළුවන්, තමන්ගේ අධ්‍යාපන සුදුසුකම් වලින් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රැකියාව කරනකොට අභියෝග හැමතැනම තියෙන්න ඕනේ. ඒ කියන්නේ අභියෝගයක් කියන්නේ රැකියාවක් කරන්න ගියාම දැන් අපේ කාලේ වගේ නෙමෙයි දැන්. දැන් අපි කතා කරන්නේ ජෙනරේෂන් Z කියන කට්ටියත් එක්ක. ඒ කියන්නේ 1997න් පස්සේ ඉපදිච්ච කට්ටියට අද ධනංජය මංගාව රැකියාවට එන කෙනෙක්ට මම එයාව ඉන්ටර්විව් එකක් කරනකොටත් ඒගොල්ලන්ගේ ප්‍රශ්න පළවෙනි ප්‍රශ්නේ ඉස්සර අපිට ඉන්ටර්විව් කරාම පඩි කීයද ඕනේ? කීයක් දුන්නත් කමක් නැහැ රැකියාවක් දෙන්න කියන මට්ටමේනේ අපි හිටියේ. හැබැයි අද ඒක වෙනස්. අද තරුණයෝ එනකොටම ඒගොල්ලන්ගේ පැකේජ් එක ඔළුවේ ඩිසයිඩ් කරගෙන එන්නේ. Tamanට ඕන කරන කම්පියුටර් වර්ගය මොනවාද කියන එකත් ඒගොල්ලෝ ඩිසයිඩ් කරලා එන්නේ. සෙනසුරාදා ඉරිදා වැඩ කරන්න බෑ කියන එක ඒගොල්ලන්ගේ ඔළුවේ තියෙනවා. ඒ කියන්නේ අපට ඒගොල්ලන්ට කියලා දෙන්න බෑ නෑ වැඩිපුර වැඩ තිබුණොත් වැඩ කරන්න ඕනේ කියන එක ඒගොල්ලෝ යම්කිසි ස්ථාවරයක් අරගෙනමයි රැකියාවකට ඒ කියන්නේ ඉන්ටර්විව් එකකටවත් එන්නේ. අපි ඒ කාලේම නෙමෙයි. අපි අභියෝගවල් කියලා හිතුවේ අපට තිබුණ අවස්ථා හැමතිස්සෙම අපි බාරගත්තා. ඒ කියන්නේ තොරතුරු තාක්ෂණයේ මම ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් හැටියට ජීවිතේ පටන් ගන්නකොට ඊට පස්සේ ආපු හැම දෙයකම වගේ අවස්ථා ලැබෙනකොට මම ඒක ඕපන්ලි බාරගත්තා. ඒ කියන්නේ අපිට වැඩි වැඩක් කරන්න පුළුවන් කියන එක. ඒ දැක්මක් තිබුණ නිසා මම කවදා හරි මේ ප්‍රධාන විධායක නිලධාරී කියන සිහිනේ මම කොළඹට ආපු දවසේම මගේ තිබුණ දෙයක්. ඒ කියන්නේ ඒ සිහිනේ මම මේ ඉබේ ඔය අහම්බෙන් ඔතනට ආපු පුද්ගලයෙක් නෙමෙයි. එදා මම අදිෂ්ඨානයක් කරගත්ත කවදා හරි මම මේ වගේ පුටුවක වාඩි වෙනවා ලංකාවේ ප්‍රසිද්ධ ආයතනයක ඔය පුටුව වාඩි වෙනවා කියන එක මගේ අදිෂ්ඨානය. මං හිතන්නේ ඒ ගමන එනකොට මට ওই බාධක හැම අවස්ථාවක්ම මං වැඩ කරපු හැම සේවක ස්ථානයකම ඒ හිටපු නිලධාරිවරු මට දුන්න ඔපචුනිටි එක මම වැඩියෙන් බාරගත්තා. ඒක මගේ ඒරියා එක නෙමෙයි. මම ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් මට ලෙක්චරින් කරන්න බෑ. මම පටන් ගන්න තැන අපි එතනනේ ඉන්නේ තාම. එතකොට මට දෙන හැම අවස්ථාවකම මම බාරගත්තා නෑ. ඔපචුනිටි එක චැලෙන්ජ් එකක් ඒක කරගෙන ඉදිරියට යන්න ඕනේ කියන එක. අපි අපේ රාමුව තුල ඉඳගෙන නෑ මම ඉන්නේ මේ රැකියාව කරන්න. මට මින් එහාට දෙයක් කරන්න බෑ. මට ඒවට වැඩිපුර ගෙවන්න නෑ. කියන මතේ මම එදා ඉඳලා තිබ්බනම් අද ඔබ මාව මෙතනට කැඳවන්නේ නැහැ. හොඳයි.
මේ දුරකථනයෙන් කෙනෙක් ඉන්නවා මේ ආයිබෝවන් ඔබතුමාට. ආයිබෝවන්. හරි. දැන් මේ අපි සම්බන්ධ කරගත්තේ මේ ක්‍රියේටිව් ඩිරෙක්ටර් කෙනෙක් විදියට කටයුතු කරන මේ රන්ද බණ්ඩාර මහත්මයාව. මේ රන්ද මහත්මයා දැන් ඔබතුමා සහ යශෝදරන් මහත්මයා අතර හමුවීම අතිශය සුන්දරයි කියලා මට ආරංචියි. අපි ඒක දැන් මේ මම නම් දැනගත්තා මේ වැඩසටහනට එන්න කලින් මේ හමුවීම කොහොමද කියලා. මම කැමති මේ හමුවීම මොන වගේද මේ කොහොමද මේ මිනිස්සෙක් විදියට ඔබතුමා කොහොමද මේ යශෝදරන් මහත්මයාව දකින්නේ අපි චුට්ටක් ඒ ගැන කතා කරොත් එහෙම. සුබ නවසරක් කියලා පොත ප්‍රාර්ථනා කරනවා. නැත්නම් සියලු දෙනාට කීර්ති බණ හැමෝටම ලෝකවාසී සියලු දෙනාට සුබ නවසරක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. යසෝ කියලාම කතාව පටන් ගන්න. යසෝයිමයි කතා කරන්න ගියොත් නම් කතාව පැය දෙක තුනක් උගලට ඉඳලා දැනජේ ප්‍රෝග්‍රෑම් එක කරන්න වෙනවා. ඔය සාමාන්‍ය යසෝයිමයි කෝල් එකට ආවම අපි දෙන්න පැය එකමාරක් විතර කතා කරලා තමයි මේ මම පොඩි මීටින් එකකට යන්න දෙනවා. හරි මොන හරි වැඩක් කරොත් තමයි යසෝ අනිත් පැත්තේ ෆෝන් එක තියන්න පුරුදුලා තියෙන්නේ. ඒක ප්‍රධාන පොදු කාරණා කීපයක් අපි දෙන්න ප්ලීස් බාව මම ගාව තිබ්බේ තමයි අපි මේ හමුවීම සුන්දර වෙන්නේ. මොකද යසෝ කිව්වා වගේ යසෝ මේ රටට මාර්ගය ආදරය කරනවා. ඒක පුදුම ආදරයක්. මම දන්නේ සමහරවල් මටත් වඩා යසෝ මම සිංහල මිනිස්සෙක් වුණාට වඩා යසෝ මේ රටට හරි ආදරය කරනවා. දෙයක් ඇතියි. අපි හැමදාම සත්‍යතරේ මනුස්ස කරන කියන්නේ රටට මොනවාද අපෙන් වෙන්න පුළුවන් දේවල් මොනවාද අපි ඕවගේ දේවල් තමයි අපි කතා කරන්නේ. අපි දෙන්නගේ හමුවීම මේ හරි සුන්දරයි. YouTube එකේ මේ සෝෂල් එක්ස්පෙරිමන්ට් කරන තරුණේ දවසක් මේ පුංචි එක්ස්පෙරිමන්ට් එකක් සඳහා යසෝදරන් නියෝජනය කරන කම්පැනි එකේ සන්නාමයේ සටහන් වෙච්ච පොඩි අණුවක් පාවිච්චි කරනවා. එයා ඒ අණුව පාවිච්චි කරලා අවසානයේ යම් පුරෝකතරයක් කරනවා යන්නේ. ඒකෙදි මම බ්‍රෑන්ඩින් සහ මාකටිං සම්බන්ධ කෙනෙක් හැටියට ඒකෙදි යම් පොඩි එතික්ස් මාකටිං එතික්ස් එකක් සම්බන්ධ චූටි මිස්ටේක් එකක් කරගලි මම ඒක පිළිබඳව සමාජ දායක පොඩි සටහනක් තියෙනවා. යසෝදරන් මේ ගැන කොහොමද හොයන්න පටන් ගන්න දෙනවද මම දන්නේ නැහැ. මම ඉතින් නෝට් එක දාලා වැඩේ කරලා මම මගේ දේ කරගෙන ගියා. මට එනවා නිර්මාණයට දන්නේ නැහැ නම්බර් එක දන්නේ නැහැ කෝල් එකක් ඇවිල්ලා එරන්ද බණ්ඩාර මහත්මයාද කියලා මම කතා කරන්නේ අහවලා විදායකනේ ප්‍රධාන විදායකනේ අහවල් ආයතනයේ කියලා කතා කරලා ඉතින් මොකම අවංකව වැරද්ද පිළිගන්නවා දනංජ. ඉතින් අරගෙන යා කියනවා මගේ අතින් වරදක් වුණා ඒක මම නොදැනුවත් වුණේ මෙහෙම කියලා. එදා අන්නේ ඒ මනුස්සකම ඇතුලේ කතා කරපු යසෝ CEO කෙනෙක් මොකද අපි දැකලා තියෙනවා රටේ CEOs ලා ඉන්නවා. හැබැයි ඒකම පොළොවට බර හම්බල් කියන මනුස්සකම කියන මනුස්සයෙක් කතා කරලා ඒ වෙච්ච වැරද්ද විනෝ ඉදිය ඒක තමන්ගේ වැරද්ද බාරගෙන ඒ වැරද්ද රිවර්ස් කරගෙන අපි අඳුරගත්ත දවසේ ඉඳලා අද වෙනකන් අපි කතා කරේ ධනංජය මනුස්සකම ගැන මේ රටට ආදරය කරන විදිහ ගැන මේ රටට ආදරය කරන ස්ටෝමින්තු හදන්නේ කොහොමද කියන එක ගැන අන්නේ ප්‍රධාන ගතිගුණේ තමයි යතෝගේ අදට හෙලට ආදරය කරන්නේ. ඉතින් යතෝ මම දන්නේ මට අපි අද කුළුපක මිත්‍රයන් වෙලා ඉන්නවා. ඉතින් මේ මම හිතනවා යතෝ එක තව පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරයි YouTube එකේ සිද්ධ වෙච්ච දේ ගැන. සහ මම තව එක දෙයක් යතෝට මතක් කරනවා මම පුරාගෙන අහපුවට ලස්සන වචනයක් තිබ්බා. කාන්තාටික කණ්ඩායමක ශ්‍රී ලංකා කාන්තාටික කණ්ඩායම යතෝදනලගේ කන්නාමියටත් මම කන්නාමියක් කියන්නේ LICC කියන බ්‍රෑන්ඩ් එක නිලැඳුම් මේ වලට ස්පොන්සර් කරනවා. මම නිකම්ම කියන්නේ පොඩ්ඩක් පොඩි ජනප්‍රිය ක්‍රීඩාවක් මොන හරි ජනප්‍රිය කණ්ඩායමක් ඉඳන් ඒවට ස්පොන්සර් කරන්න වගේ දෙයක් මම ඉතින් අර නිකමට අහනවා. බැලුවා යතෝ කියනවා ඒ වෙලාවේ කවුරු ස්පොන්සර් කරන්නේ නැති වෙලාවේ තමයි අපි ස්පොන්සර් කරන්නේ. කවුරු ඒ උදව් කරන්නේ නැති වෙලාවේ තමයි උදව් කරන්නේ. උදව් කරන්නේ ඉන්න වෙලාවට ගොඩක් කට්ටිය උදව් කරයි. හැබැයි නැති වෙලාවට අපි දෙයක් රට වෙනුවෙන් කරන්න ඕනේ කියලා. යතෝ මම ඒ වචනේ ගාවා මම හිතන්නේ අපි දෙන්නයි කතා කරලා අපි දෙන්න මම වැඩි උඩිප්පු නැති කතාවක් අපි විතරද මගේ මතකයේ දීපයත් මොකද විදායක නිලධාරී කියන පාඩ එක්සිකියුටිව් පවර්ස් කියන කෙනෙක් ඇයිද මම අදලත් ආයතනයේ වාගේ තීරණය ගන්න උදව් වෙච්ච හැමෝටම ස්තුතිවන්ත වෙනවා. සහ මම ප්‍රාර්ථනා කරනවා අපේ රටේ පිටි වෙන CEOs හැමෝම දතෝ වගේ වෙන්න උදව් කරනවා දැන් අතෝදරන් ඔෆිස් එකේ ඉන්න සිකියුරිටි ගාඩ් ගෙදර ක්ලීනින් කරන කෙනාට අතෝදරන් කොහොමද දරු කරන්නේ මිනිස්සුන්ට වැඩ කරන සියලු දෙනාට පාරේ හැම සියලු දෙනාට දරු කරන්නේ කියලා.
අපේ හමුවීම මම කැමති යතෝදරන්ගේ පොඩ්ඩක් අජුත් දැනගෙන ඒක ඇතුළේ වෙච්ච කතාවලට පොඩ්ඩක් දැනගෙන ඒ වෙච්ච කතාවම ටිකක් දැනගන්න. හොඳයි. ගොඩක් ස්තුතියි ඔබතුමාට සම්බන්ධ වුණාට එරන්ද බණ්ඩාර මහත්මයා. ගොඩක් ස්තුතියි සම්බන්ධතාවය ඔබට හැකියාවරින් එතුමා පිළිබඳව බොහොම ආදරයෙන් යුතුව ගෞරවයෙන් යුතුව වචන ටිකක් එකතු කරාට ඒ හමු වුණ කාරණාවන් පිළිබඳව අපි වෙලා තිබුණු කතා බහ කරමු. නැත්නම් මට ඔබතුමාගේ ජීවිතය ඇතුලේ ගන්න තියෙන දේවල් අරගන්න වෙලාවක් නැති වෙලා යනවා. ඒ කතා බහ ඇතුලේ ලස්සන දේවල් ටිකක් තිබුණා. මිනිස්සුන්ට උදව් කළ යුතු තැන්වලදී තමයි උදව් කරන්න ඕනේ කියන කාරණාව. සමහර අය උදව් කරන්නේ නැත්නම් දැන් මම ඒකට උදව් කරනවා. ඒ කියන්නේ අවස්ථාවේ බාහිර දූර වගකීම ඔබතුමා සමහර තැන්වලදී හඳුනා ගන්නවා. අපි හොඳ උදාහරණයක් ගමුකෝ. මේ දැන් ලංකාවේ දැන් තියෙන සිටුේෂන් එක මේ තත්වය දැන් කොවිඩ් කියන තත්වය හමුවේ ජීවිතේ බොහෝ තැන් මිනිස්සු ආයතනමය වශයෙන් සමාජමය වශයෙන් ආර්ථිකමය වශයෙන් ජීවිතේ බොහෝ තැන් අඩාල වෙලා තිනවා. සමහර දේවල් මිනිස්සු ජීවිතේ අත්හරිනවා. සමහර දේවල් පරාජයට පත් වෙලා තිනවා. එහෙම නොවි මේ වගේ අවස්ථාවන් වලදී පවා ජීවිතේ ගොඩ යන්නට පුළුවන් කමක් ඔබතුමා කොහොමද දකින්නේ ප්‍රධාන විධායක නිලධාරීවරයෙක් වශයෙන්? මම ධනංජය මං නියෝජනය කරන බ්‍රෑන්ඩ් එක ගැන පස්සේ කොහොමද අපි මුණ දෙන්නේ කියන එක කියන්න. හැබැයි රටක් වශයෙන් ජාතියක් වශයෙන් අපි මේක මුණ දෙන්නේ මේක අපිට ලොකු චැලෙන්ජ් එකක් නෙමෙයි. අපි පොඩ්ඩක් හිතලා බලමු ධනංජය. අවුරුදු 30ක් කුරිරු යුද්ධයක් ෆේස් කරපු ජාතියක් අපි. ලෝකේ ලොකු විනාශයක් කරපු සුනාමියක් ෆේස් කරපු ජාතියක් අපි. පාස්කු ප්‍රහාර වගේ හිතට දැනෙන දේවල් ෆේස් කරපු ජාතියක් අපි. දැන් කොවිඩ් අපිට චැලෙන්ජ් එකක්. මට කියන්න හැම අවුරුද්දෙම අපට ගම් වතුරු පීඩන හැම අවුරුද්දෙම තිබුණා. ඕගොල්ලන්ගේ මාධ්‍ය ජාල වගේ සව මාධ්‍ය ජාල හැමෝම එතකොට සහනාධාර බෙදනවා. එතකොට ලාංකිකයන් හැටියට ශ්‍රී ලංකන්ස්ලා හැටියට මම හැමතිස්සෙම මේක කියන්නේ ඒක තමයි මගේ බ්‍රෑන්ඩ් එක, ඒක තමයි මගේ ටැටු එක. ශ්‍රී ලංකන් කියන එක. අපි එකිනෙකාට උදව් කරනවා. අපි කවදාවත් පස්සට ගියේ නෑ. මට පුදුම විශ්වාසයක් තියෙනවා ධනංජය. මම ඔයාගේ ඉකොනොමිකල් ෆෝරම් එක දැන් ටිකකට කලින් ඔයා මේ ආර්ථිකය ගැන කතා කරනකොටත් ජනාධිපතිතුමාගේ පණිවිඩේ සෞභාග්‍ය දැක්ම මේ හැම දෙයක්ම ඒ නිලධාරීන්ගේ දේවල් ඒ විදිහට වෙයි. ඒ රටේ ඒ දේශපාලනය කියන එක වෙනම දෙයක්. ඒකට මිනිස්සු හැටියට අදිස්ථාන අත්තර ගන්න ඕනද අපි? අපේ විශ්වාස බිඳව ගන්න ඕනද අපි? මේ වගේ දේවල් වලින්ද අපි බැට කාලද අපි මෙතනට ආවේ? නෑ, මීට වැඩිය චැලෙන්ජස් අපිට තිබුණා. අපි ගෙවල් වලින් එළියට බහිනකොට බස් වල කෝච්චි අපි වැඩට යනකොට අපේ අම්මලා බිරින්දෑවරු සහෝදර සහෝදරියෝ අපි ගෙදර එයිද නැද්ද කියන බලාපොරොත්තුවක හිටපු කාලෙක හිටපු මිනිස්සු අපි. අපිට දැන් ඒවා අමතක වෙලා. අපි මේ දැන් තියෙන මේ කොවිඩ් කියන රෝගය ගැන හිතලා ඒකෙන් ආපු බාධක ඉස්සරහට කරගෙන අපි ජීවිතයේ අවසානයට ආව වගේ මේ කතා කරන්නේ. මම නම් දකින්නේ කොවිඩ් බ්ලෙසිං එකක් ඇටියට. ඇයි කිව්වොත් කොවිඩ් එක නිසා අපි ජීවිතයේ දේවල් වෙනස් විදියට හිතන්න පටන් ගත්තා. කවද්ද ධනංජය ඔයා Zoom වලින් මීටින්ග්ස් කරේ? කවද්ද Teams වලින් මීටින්ග්ස් කරේ? අපේ ජාල, අපේ නෙට්වර්ක් හොඳටම අඳුනගත්ත අවස්ථාවක් තමයි කොවිඩ් කියන්නේ. අපි හිතමු පළවෙනි ලොක්ඩවුන් එක ධනංජය ලොකු ෂොක් එකක් නේ. මමත් බංගලාදේශයේ ඉඳලා මේ විදේශගත වෙලා මේ රැකියා මේ කියන්නේ රාජකාරී වැඩවලට ආවා විතරයි. කන්ට්‍රි ක්ලෝස් කරා. ලොකු ෂොක් එකක් පුරුදු නැහැ නේ අපිට ගෙවල් වල ඉඳලා. පළවෙනි ලොක්ඩවුන් එකේ අපි සෑහෙන ඉගෙන ගත්තා. ඇයි කිව්වොත් අපිට කාටත් රජයට හෝ වේවා මහ ජනතාවට වේවා අපිටත් මේක පුදුමයක් ලොක්ඩවුන් එක. අපි කර්ෆියු වල ඉඳලා තියෙනවා යුද්ධ තියෙන කාලේ. අපි ලොක්ඩවුන් එකකින් ඉඳලා නැහැ. ක්වරන්ටීන් කියන වචනේ අපි හරියට දැනගත්තේ නැහැ. ඒ වුණාට අපි හිතන්න පටන් ගත්තා. අපි හිතන්න පටන් දැන් මොකද්ද කරන්නේ? රට වහලම තිබ්බොත් කොහොමද? ගෙදරට සප්ලයි චේන් එකක් හදාගන්නේ කොහොමද? එළවලු කොහොමද ගන්නෙ? මාළු ගන්නෙ කොහොමද? අපි පුරුදු වෙච්ච දෙයක් තියෙනවා. අන්න එතකොට සුපර් මාකට්ස් ඔන්ලයින් ක්‍රමයට පටන් ගත්තා. පළවෙනිට පටන් ගත්ත සුපර් මාකට් එක ඔන්ලයින් දවස් දෙකකින් ෆේල් වුණා. ඒයි කිව්වොත් වර්ක් ලෝඩ් එක, ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ලෝඩ් එක, ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකට දරා ගන්න බැරුව ක්‍රෑෂ් වුණා. හැබැයි ඒකෙන් ඒගොල්ලෝ ඉගෙන ගත්තා. ඊට පස්සේ ආපු ලොක්ඩවුන් එක සාර්ථකව මුහුණ දෙන්න ඒගොල්ලෝ පිළිගත්තා. ඒක ඒගොල්ලන්ට කරන්න පුළුවන් වුණා. ඒ විදිහේ මම නම් කියන්නේ කොවිඩ් නිසා වැටිලා වැහිලා ගියා කියලා අපි කිව්වට
ආයතන කීයක් මම දන්න ආයතන කීයක් මිනිස්සුන්ට බෝනස් ගෙවනවද? හරි. සාර්ථකව ඉස්සරහට ගිහිල්ලා තියෙනවද? ඒ ආයතන වල නායකයෝ පවා LICCත් එහෙමනේ. එහෙමයි. ඇත්තටම කිව්වොත් සාර්ථකව ඒ විදිහටම තමයි අපිත් මුණ දුන්නේ. ගොඩක් දේවල් වෙනසකට දකින්න පුරුදු වුණා අපි. ධනංජය හිතන්න අපි කොවිඩ් වලට හරියන ජීන් එකකුත් ඉන්ට්‍රොඩියුස් කරා ඉනෝවේෂන් එකට හැටියට. ඒ කියන්නේ නිකන් ලොක්ඩවුන් වල ඉන්නකොට කල්පනාව එහෙට මෙහෙට යනවනේ ධනංජය මොනවද කරන්න කියලා. එතකොට මට හිතුණා මේ ඇයි අපිට මේ අපේ මිනිස්සු ප්‍රොටෙක්ට් කරන්න ජීන් එකක් දෙන්න බැරි කියලා. දැන් ධනංජය අපි අපේ ෆැක්ටරිස් වල වැඩ කරන කොල්ල කෙල්ලෝ සමහර වෙලාවට කලිසම් 5ක් 6ක් නැහැ ඒගොල්ලන්ට. ඒගොල්ලන්ට ඩෙනිම් දෙකක් ඇති. සෝ ඒ හින්දා අද හොදලා දැම්ම හෙට වැස්සුත් එම කොවිඩ් කාලේ හැමදාම කියනවනේ යන ඇඳුම ගෙදරින් ගලවලා තියලා හොදලා අඳින්න කියලා. දැන් අද හොදලා අද රැයට වැස්සුත් එම හෙට වේල ගන්න බැරි වුණොත් කලිසමක් නැහැ. ඒ වගේ ඒකට සොලියුෂන් හෙව්වා අපි සාර්ථක වුණා. වෙනසකට හිතුනොත් අනිවාර්යෙන් හැමදේම ජය ගන්න පුළුවන් කියන මතේ මම හැමදාම ඉන්නවා ධනංජය. හොඳයි. ඒ වෙනස කොහොමද එතුමා ජීවිතේට එකතු කරගත්තේ මේ හැම දෙයක් ගැනම කතා කරන්න අපිට වෙලාව තියෙනවා. ඊට කලින් අපි සූදානම් වෙලා ඉන්නවා කෙටි විරාමයක් ලබාගෙන විරාමයෙන් අනතුරු අපි තවත් බොහෝ දේවල් කතා බහ කරන්න ඉක්මනින්ම හමු වෙන සූදානම්. නැවතත් ඔබ සුන්දර ඉරිදාවත් සමගින් ඉතින් අපි කතා බහ කරමින් ඉන්නේ කීර්තිමත් ව්‍යාපාරිකයෙකුගේ ජීවන අත්දැකීම් පිළිබඳව. එතුමා කොහොමද ජීවන අත්දැකීම් ජයගන්නේ? එතුමාගේ අත්දැකීම් කොහොමද එතුමාගේ ව්‍යාපාරයට ගලපගන්නේ? මේ හැම දෙයක් ගැනමයි කතා බහ කරමින් හිටියේ. යශෝධරන් මහත්මයා අපි කැමති දැන් කොරෝනා වසංගත කාලයේදී ලොකු අභියෝග වලට අපි මුහුණ දුන්නා කියලා ඔබතුමා කිව්වා. ඒ අභියෝග වලින් ජය ගන්න අපි විවිධ උපක්‍රමයන් දරුවා සහ ඒවා තාම සාර්ථක වුණා. ඔබතුමා මේ කතා කරපු සියල්ලටම තවත් දෙයක් එකතු කරනවා නම් වැඩිපුරම ව්‍යවසායකයන් ව්‍යාපාරිකයන් බිහි වුණේ මේ කොරෝනා වසංගත කාල හමුවේ නේද? ඒ වගේම විශේෂයෙන්ම ඔබතුමාගේ ආයතන LICC ජීන්ස් ආයතනය වැනි ආයතන කොහොමද මේ අභියෝගය බාරගන්නේ? කොහොමද අලුත් දේවල් නව්‍යකරණයකට යන්න සූදානමක් ගත්තේ? ඔව් මාර්ග හොඳ ප්‍රශ්නයක්. දැන් අපි කොවිඩ් මං ඉස්සර කිව්වා වගේ කොවිඩ් is a blessing කියලා තමයි මම හැමදාම සැලකුවේ. ඒක වෙනස් විදියකට අපිට කොවිඩ් හිතන්න පුරුදු කරා. ඒ වගේම ඔබ කිව්වා හරි ඔන්ටර්ප්‍රනර්ස්ලා ගොඩක් බිහි වෙච්ච කාලයක් තමයි මේ කොවිඩ් වසංගතයෙන් පස්සේ. සමහර මිනිස්සු රැකියාවල් අත්හැරලා හිතුවා අපි ඔන්ලයින් බේස් බිස්නස් වලට යන්න ඕනේ. අපි ඔන්ලයින් දේවල් කරන්න ඕනේ. මිනිස්සුන්ට බඩු භාණ්ඩ ඩිලිවරි ක්‍රමයට සකස්සලා දෙන්න ඕනේ කියලා සාර්ථක වෙච්ච බිස්නස් ගොඩක් තියෙනවා. ඔන්ටර්ප්‍රනර්ස්ලා ගොඩක් බිහි වුණා. ඩිෆරන්ට් තින්කර්ස්ලා ගොඩක් බිහි වුණා. හැබැයි සෙල්ෆ් ඩෙවලොප්මන්ට් කියන එකට වැඩිය ඉන්ඩස්ට්‍රි එකක් ඩෙවලොප් කරනවා කියන එක වෙනස්. ඔන්ටර්ප්‍රනර්ෂිප් කියන එක මම හැමදාම අගය කරනවා. සමහර වෙලාවට මම අදත් විදායක නිලධාරිවරයෙක් රැකියාවක් කරන ඔන්ටර්ප්‍රනර්ෂිප් කියන එක මගේ ජීවිතේත් මම එක සැරයක් කරලා බලලා හොඳටම වරද්දගත්ත මිනිස්සෙක්. ඉතින් ඒ කියන්නේ මම ඒක වැරදුනා කියන එක මම එක්ස්පීරියන්ස් එකක් හැටියට ගන්න. වරදින්න ඕනේ ජීවිතේ දිනන්න. නැත්තම් හැමදාම දිනාගෙන ආවොත් එතන ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ එහෙනම් කම්පිටිෂන් එක නැති වෙන්න ඕනේ. සෝ ඉන්ඩස්ට්‍රි එකක් ඩෙවලොප් කරන්න අපි කී දෙනෙක් රැකියාවට ගත්තද? මේ මම අලුතෙන් පටන් ගත්ත ඔන්ටර්ප්‍රනර්ෂිප් එකෙන් මම කී දෙනෙක්ට රැකියා අවස්ථා ලබා දුන්නාද? ඒකෙන් රටට කොච්චර සෙතක් වුණාද? කියන තැන එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි ඔබ කිව්ව දේ හරි. ඔන්ටර්ප්‍රනර්ස්ලා බිහි වෙන්න ඕනේ. රට ඉස්සරහට යන්න ඕනේ. අර විරාමයේ අපි නිකන් කතා කරගෙනනකොට ධනංජය කිව්ව එක කතාවකට මම හරි කැමතියි. ඒ කියන්නේ මේ හැමදේම පොඩි පොඩි ප්‍රශ්න දේශපාලනයේ හෝ රජයේ විසඳලා දුන්නොත් අපි ජාතියක් හැටියට මේ රට ගොඩ දාන්න පුළුවන් සමාජ කොට්ටාසයක් කියන එක. ඒ මතයට මම ගොඩක් කැමතියි. එතන තමයි මමත් ඉන්නේ. ඔන්ටර්ප්‍රනර්ස්ලා බිහි වෙන්න ඕනේ, ඉන්ඩස්ට්‍රීස් බිහි වෙන්න ඕනේ, බිහි වෙමින් පවතිනවා. ඔය කතාවෙන් මම පිළිගන්නවනේ මාර්ගා මේ පොසිටිව්නස් එක ධනාත්මක චින්තනය එතනම තියෙනවනේ. අපි ජීවිතේ අත්හැරලා නැහනේ. අපේ මිනිස්සු වෙනසකට හිතලා ඉස්සරහට යන්න අලුත් දේවල් ඉගෙන ගන්නවා. ගෙදරටම ඩිලිවරි සිස්ටම්ස් හදාගත්තා. හරි මිනිස්සුන්ගේ ජීවිත ලේසි කරා. ඒ කියන්නේ මං හිතන්නේ මිනිස්සුන්ව කම්මැලි කරා කියලා මං කියන්නේ නැහැ. මීට වැඩිය ඉන්ඩස්ට්‍රීස් බිහි වුණා. ඒක තමයි වෙන්න ඕනේ. අපි රටක් හැටියට ඉස්සරහට යන්න ඕන නම් කවදාවත් අව탁සීරු වෙන්න ඕන නැහැ. අපි කිසිම බාධකයක් අපිට ලොකු චැලෙන්ජ් එකක් කියන එක හිතන්නේ නැතුව අලුත් ඉන්ඩස්ට්‍රීස් බිහි වෙලා බ්‍රෑන්ඩ්ස් අලුත් දේවල් කරන්න ඕනේ. ඉනෝවේෂන් කියන එක අපේ ඇඟේ තියෙන්න ඕනේ. මම හැමතිස්සෙම හිතන දෙයක් තමයි බ්‍රෑන්ඩ් එකක්
ලීඩර්ෂිප් එකක් දෙන මනුස්සයට ඒ ගැන කැමැත්තක් පැෂන් එකක් තියෙන්න ඕනේ කියන වචනේ මම හැමදාම කැමතියි. ඒ මගේ සේවකයන්ටත් මම කියලා තියෙන දෙයක් තමයි පැෂන් එක කියන එක. පැෂන් එකක් නැත්නම් අපි කරන ප්‍රොඩක්ට් එක ගැන අපි ඒක මොන ප්‍රොඩක්ට් එකක් වුණත් අපි පැෂනේට්ලි ඉන්වෝල්ව් වෙලා නැත්නම් ඒ ප්‍රොඩක්ට් එක කවදාවත් සාර්ථක වෙන්නේ නැහැ. ඒ මගේ මතය. අර මේ සින්දුවක කොටසක් තියෙනවා කන්න අදින්නට පිටරටින් එන තුරු මුහුදට දතනිය වන්නා කියලා මේ පිටදීප දේශ ජයගත්තා කියන ගීතේ මේ පොඩි කොටසක් ඒක. දැන් ඇත්තටම මේ යශෝදර මහත්මයා අපේ මේ දේශීය දේවල් වලට වැඩිය මිනිස්සු හරි ප්‍රියයිනේ පිටරට දේවල් වලට. පිටරටින් කියන දේවල් වලට තමයි වටිනාකමක් තියෙන්නේ. දේශීය දේවල් වලට වටිනාකමක් නැති වෙලා තියෙනවා. මම කැමති මේ කාරණාව පිළිබඳ ඔබතුමාගේ අදහස මතය දැනගන්නට. ඒකට හොඳටම මම හිතන්නේ පිළිතුරක් ඔබතුමාට දෙන්න පුළුවන්. අපේ රටේ දේවල් වල ශක්තිමත් භාවය ඔබතුමා දකින්නේ කොහොමද? ඔබතුමා මේ රටේ මම අපි වැඩසටහන ආරම්භයේදී සඳහන් කරපු දේ මේ කිසිම දෙයක් නැතුව කොළඹට ඇවිල්ලා කොළඹ ඇතුලේ ඔබතුමා ස්වාධීනව ගොඩනැගිලා අද ප්‍රධාන විධායක නිලධාරී පුටුවකට ඇවිල්ලා ඉන්නවා. එතකොට අපේ රටේ දේවල් පිළිබඳ ඔබතුමාට ලොකු කැක්කුමක් වටිනාකමක් ඇති. අපි ඒ ගැන සඳහන් කරොත් එහෙම. මම උදාහරණයක් හැටියට මම නියෝජනය කරන ඇඟලුම් ක්ෂේත්‍රෙම ගන්නම්කෝ තමයි. දැන් මගේ ප්‍රධාන විධායක නිලධාරී තනතුරට අමතරව මම ශ්‍රී ලංකා අපැරල් බ්‍රෑන්ඩ්ස් ඇසෝසියේෂන් එකේ ජෙනරල් සෙක්‍රටරි. ඒ කියන්නේ දේශීය සන්නාම, ඇඟලුම් සන්නාම එකතු වෙලා අපි හදාගත්ත ඇසෝසියේෂන් එකක් තියෙනවා. මේ ඇවිල්ලා ලංකාවේ නිෂ්පාදනය කරන ඇඟලුම් නිමි ඇඳුම් සංගමය. ගොඩාක් ප්‍රසිද්ධ බ්‍රෑන්ඩ්ස් අපිත් එක්ක ඉන්නවා. දැන් අපේ පරමාර්ථය තමයි නිමි ඇඳුම් කරුවන් හැටියට අපි ලංකාවේ අපේ ටෙක්නොලොජි එක ලබා දෙනවා වගේම අපි එක්ස්පෝර්ට් වලටත් අපි දායකත්වය ලබා දෙන්න ඕනේ. අපේ ඇඳුම් පිටරටවලත් තියෙන්න ඕනේ කියන. දැන් අපි ඇඟලුම් ක්ෂේත්‍රය කියලා ගත්තම ලංකාවේ ධනංජය මාර්ගත් කතා කරන්නේ එක්ස්පෝර්ට් එක ගැන විතරයි. ලෝකල් ඩොමෙස්ටික් කන්සම්ප්ෂන් කියලා මේ ලංකාවේ ඔබ අපි හැමෝම අඳින ඇඳුම් ලංකාවේ නිෂ්පාදිත කොටසක් තියෙනවා. නිමි ඇඳුම් හැටියට ලංකාවට ඉම්පෝර්ට් කරන කොටසක් තියෙනවා. මම පොඩි දත වගේ දෙන්න මේක අපි රජයටත් බලපෑමක් එල්ල කරපු ප්‍රශ්නයක්. ලංකාවේ ඔබ මම අපේ දරුවෝ එතකොට වැඩිහිටියන් හැමෝගෙම ඇඳුම් වල සාමාන්‍යයෙන් ඕනම බිස්නස් එක මාකට් ෂෙයා එකක් කියලා තියෙනවානේ. මාකට් බිලියන 580ක වගේ ගාණක් තමයි ලංකාවේ නිමි ඇඳුම් වලට තියෙන මාකට් එක. බිලියන 580. ඒ කියන්නේ අපි ඩොලර් මිලියන වලින් ගත්තොත් එimhe බිලියන 2.5ක් විතර. අපි මේ ගොඩාක් කතා කරන එක්ස්පෝර්ට් ඉන්ඩස්ට්‍රි කියලා අපි කතා කරන එක තාම බිලියන ඩොලර් බිලියන 4.5 අතල පැද්දි තියෙන දෙයක්. අපි ගොඩක්ම ෆෝකස් කරන්නේ අපි පිටරටට වෙන සන්නාම වලට ඒ රටවල් වල බ්‍රෑන්ඩ්ස් වලට මහානේව ගැන අපි කතා කරනවා. හැබැයි මේ ලෝකල් ඩොමෙස්ටික් ඉන්ඩස්ට්‍රි එකේ දැන් පොඩි උදාහරණයක් ගන්න ඩිසයිනර් කෙනෙක් කියලා ගන්න ෆැෂන් ඩිසයිනර් කෙනෙක් කියලා අපි ලංකාවේ ප්‍රසිද්ධ විශ්වවිද්‍යාලය තමයි මොරටුව. මම මොරටුව ගැන හැමදාම ආඩම්බරෙන් කතා කරන විශ්වවිද්‍යාලයක්. අයි කිව්වොත් මොරටුවෙන් හොඳ ඩිසයිනර්ස්ලා බිහි වෙච්ච තැන. හැබැයි මොරටුවේ ඩිසයිනර් කෙනෙක් එක්ස්පෝර්ට් ඔරියන්ටඩ් ෆැක්ටරි එකකට ඇවිල්ලා වැඩ කරන එකයි මොරටුවේ ඩිසයිනර් කෙනෙක් ලෝකල් බ්‍රෑන්ඩ් එකේ වැඩ කරන එකයි වෙනසක් තියෙනවා. වෙනස very simple. අපි වෙන බ්‍රෑන්ඩ් එකක් ඒගොල්ලන්ගේ ඩිසයින්සුයි ස්පෙක්සුයි දීලා අපිට මෙන්න මේක මහලා දෙන්න තියෙන නොලෙජ් එකයි අපි වගේ ලෝකල් බ්‍රෑන්ඩ්ස් එකේ වැඩ කරන ඩිසයිනර් කෙනෙක් එයා හිතලා අපේ ලංකාවේ මිනිස්සුන්ට ඕන කරන ෆිට් එක ඒකට අදාළ ගැළපෙන පාට තෝරලා ලංකාවට බ්‍රෑන්ඩ් එකක් හදලා ඒ බ්‍රෑන්ඩ් එක ඇතුලේ ජීවත් වෙනවා කියන එකේ ඩිසයිනර් එතන තියෙන ලොකු කතාවක්. මං හිතන්නේ එතන තමයි අපි වෙනස් වෙන්න ඕනේ කියන එක. ලංකාවේ ඉන්ඩස්ට්‍රි එක ওই 572 කියලා මං කිව්වදේ අපි ඔක්කොම එකතු වෙලා අපේ පමුණුව වේවා පිටකොටුව වේවා අපේ කොටේජ් ඉන්ඩස්ට්‍රි එක ගත්තම අපේ ඉරිදා පොළ වගේ දේවල් වල අපි ඇඳුම් මහල විකුණන කට්ටිය හැමෝම එකතු කරලා ගත්තත් අපි බිලියන 200ක්වත් ලංකාවෙන් කන්ට්‍රිබියුට් කරන්න අපිට කොටන් නැහැ අපිට ෆැබ්‍රික් නැහැ අපි ඒක තේරුම් ගන්න ඕනේ අපි ෆැබ්‍රික් අනිවාර්යෙන් ඉම්පෝර්ට් කරන්න ඕනේ ලංකාවට ඒ වුණාට අපිට මහන්න හැකියාව තියෙනවා හරි අපේ ගෙදර අපේ අම්මලා හැමදාම මැව්වා ඉතින් අපිට පොඩි ලොකු කම්ප්ලයන්ස් ඔරියන්ටඩ් ෆැක්ටරි ඕනේ නැහැ අපිට පොඩි ෆැක්ටරි ගමෙන් ගමට ෆැක්ටරි එකක් හදලා අපිට
අපිට ඕන කරන ඇඳුම් ටික ලංකාවේ මාගන්න බැරි කමක් නැහැ අපිට. ඒ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක අපි ස්ලාබා මැනිෆෙස්ටෝ එකක් හැටියට අපි ජනාධිපතිතුමාටත් බාර දීලා තියෙනවා. අග්‍රාමාත්‍යතුමාටත් මේ ස්ලාබා මැනිෆෙස්ටෝ එක ගැන කතා කරලා තියෙනවා. ගරු අපේ බැසිල් රාජපක්ෂ ඇමතුමාත් එක්කත් අපි ළඟින් වැඩ කරගෙන යනවා. මේ අයිකුත් අපිට දේශපාලන අධිකාරීනුත් මේකට පොඩි බ්ලෙසිං එකක් ඕනේ. එහෙම නැතුව බෑ. ඒ කියන්නේ ඉම්පෝර්ටඩ් නිමි ඇඳුම් ලංකාවට නිමි ඇඳුම් ගේන කියන තැන මම සම්පූර්ණ විරුද්ධයි. බ්‍රෑන්ඩඩ් ගුඩ්ස් ගේන්න පුළුවන්. ඒක ගැන ප්‍රශ්නයක් නැහැ. ඒක අෆෝඩ් කරන්න පුළුවන්. ඒ දේවල් ගන්න පුළුවන් මිනිස්සෙක් ගනි. වැඩිපුර සල්ලි දීලා. එයා බ්‍රෑන්ඩ් ඔරියන්ටඩ් කෙනෙක් වෙන්න පුළුවන්. ඊට අපේ ලංකාවේ මිනිස්සු ඇත්තටම ලස්සන දේවල් වලට හරි කැමතියි. ඒ වුණාට මං හිතන්නේ අපේ මිනිස්සුන්ට පිටරට දේවල් අගේ වෙනවා කියලා. අපේ පිටරට දේවල් කියලා මේ මෙතනින් අපේ මිනිස්සු ගන්නේ චීප් ගාමන්ස් වෙන රටවල් වලින් ඩම්ප් වෙච්ච ඒවා මේ රටට. ඒ කියන්නේ නිමි ඇඳුම් හැටියට මෙහෙට අපිට නිකන් අපි අර කුණු කූඩේට දැම්මා වගේ මේ රට. දැන් ගොඩක් දේවල් ඇඳුම් විතරක් නෙමෙයි. ඕගොල්ලෝ ගත්තොත් එහෙම ගොඩාක් දේවල් අපි ඔය චයිනා වෙන්න පුළුවන්, ඉන්දියා වෙන්න පුළුවන්, බංග්ලාදේශ වෙන්න පුළුවන් එක එක රටවලින් ඩම්පින් සිස්ටම් එකට තියෙන ක්‍රමයක් තියෙන්නේ. ඒ හින්දා අපේ මිනිස්සු මේ අගේ ලංකාවේ දේවල් අගේ කරන්නේ නැහැ කියන එක නෙමෙයි, අවైలබිලිටි එක නැතිකම තියෙන්නේ. ඒ අවైలබිලිටි එක තිබුණොත් එහෙම අපේ මිනිස්සු අනිවාර්යෙන් කැමති දේශීය දේවල් අඳින්න. හොඳයි. මේ විශේෂ කෙනෙක් ඉන්නවා. ඉන්නවා. මං හිතනවා මේ හිතුමියත් එක්ක කතා කරන්න ඕනේ මේ විශේෂ පුද්ගලයා පිළිබඳව බොහොම ආදරේ. මං හිතන එතුමිය තමයි අපිටත් වැඩිය නැත්නම් මේ සේවක මණ්ඩලයේ නිලධාරීන්ටත් වැඩියෙන් එතුමා ගැන කතා කරන්න කියවලා තියෙන්නේ. ඒ නිසා තමරා මහත්මියව තමයි අපි සම්බන්ධ කරගන්න සූදානම් වෙලා ඉන්නේ. ආයුබෝවන් සුබ නව වසරක් වේවා. ආයුබෝවන් තමරා සිල්වා මහත්මිය අපි සම්බන්ධ කරගත්තේ කැමති ඔබතුමියගේ මේ දයාබර ස්වාමි පුරුෂයා පිළිබඳව දැනගන්න කොහොමද එතුමා මොන වගේද නිවස ඇතුලේ එතකොට එතුමා කොහොමද ඔබතුමියට ලබා දෙන දායකත්වය සෙනෙහස ආදරය මොන වගේද? ඇත්තටම මම කියනවා මම ආඩම්බරයි මගේ ස්වාමිපුරුෂයා ගැන. යකෝ මොකද යකෝට ජීවිතේ ගොඩක් චැලෙන්ජස් තියාගෙන ජීවිතේ ඉස්සරහටම කෙනෙක්. ඒ වගේම හරි සම්මේලී සාමාන්‍යයෙන් මිනිස්සු ගැන හරි සාමාන්‍යයෙන් දැනෙන බලන කෙනෙක්. මිනිස්සු අවිශ්වාස කරන්නේ නැහැ. මම ඒක හිතනවා එයාගේ ශක්තිය වගේම සමහරක් වෙලාවට එයාගේ වීක්නස් එකක් වෙන්නේ ඒක තමයි. ඒ වගේ ගෙදර ඉන්නකොට ගොඩක් වෙලාවට කාර බඩුලයි මම පිළිගන්නවා තිස්සෙම සාමාන්‍ය කෙනෙක්ට වඩා කාලය අඩුයි අප වෙනුවෙන් يعني කැප කරන්න පුළුවන්. හැබැයි ඒනොට මට අවශ්‍යම වෙලාවදී මගේ ජීවිතයේ ශක්තිය මගේ පවුලට ශක්තිය දෙන්නේ යතු ඒක කියන්න ඕන. ගොඩක් ස්තුතියි. මේ ඇත්තටම සතුටක් ඔබතුමිය සම්බන්ධ වුණාට කතා බහ කරාට මේ විදිහට මම හිතන්නේ වචන කෙටි වචන ඇතුලේ තිබුණා ඔබතුමියට දක්වන ආදරය, සෙනෙහස, ගෞරවය, පවුලට දක්වන දායකත්වය, ඔබ වෙනුවෙන් වැය කරන කාලය, සමාජය වෙනුවෙන්, රැකියාව වෙනුවෙන් කොයිතරම් කාලයක් කැප කරනවාද ඔබතුමා? ඒහා සමානව ගෙදර අය ගැනත් හිතන්නට පෙළඹීම පිළිබඳව මම හිතන්නේ එතුමියගේ වචන ඇතුලේ සඳහන් කරලා තිබුණා. අපි අවසාන කාලයේ අවසාන ටිකටයි මේ එළඹිලා තිබෙන්නේ. ඒ ඇතුලේ මම කැමතියි දැනගන්න දැන් ඕනම ව්‍යාපාරයකගෙන් ව්‍යාපාරයක් කරන ප්‍රධාන විධායක නිලධාරීවරයෙක්ගෙන් හරි යම්කිසි අයෙකුගෙන් ඇහුවොත් ඒක කාලය කියන්නේ මොකක්ද කියලා. ඒ අයගේ එක එක නිර්වචන තියෙනවා. කාලය කියන්නේ ඔබතුමාට වටිනම දේ ජීවිතය ඇතුලේ කාලයනේ. මේ කාලය කල්පනාකරණය කරගෙන ජීවිතේ හැමදේම කරන්නේ. දැන් තරුණයන් විදිහට මේ වෙලාවේ දෙමව්පියෝ ඇති, තරුණයෝ අපිව නරඹන ඇති. ඒ අය කාලය පිළිබඳව දකින අදහස වෙනස් වෙන්නට පුළුවන්. මම මෙහෙම දෙයක් ඇහුවොත් එහෙම කාලය කියලා කියන්නේ ඔබතුමාට මුදල්මද? ඇත්ත වශයෙන්ම ධනංජය කාලය කියන්නේ මුදල්ම නෙමෙයි මට. මුදල් උපයන කාලය තමයි අපි ඔය අපේ ක්‍රයිටීරියා එකක් හැටියට ගන්න. ඒ වුණාට ওই කාලය ඇතුලේ සෑහෙන දේවල් තියෙනවා. අපි රැකියාවක් කරන්න යන තැනක අපි ඒ රැකියාව විතරක් නෙමෙයිනේ එතන කරන්නේ. අපි ඊට වැඩිය දෙයක් කරනවා. අපි අපේ ෆීලිංග්ස් ෂෙයා කරගන්න. ඒ කියන්නේ මිනිස්සු අතර දැන් ඔය දෙන්න මේ ප්‍රෝග්‍රෑම් එක සෑහෙන කාලයක් කරගෙන ඉන්නවා ඇති. අපිට ඔය දෙන්න අතර අන්ඩර්ස්ටෑන්ඩින් එකක් එනවා. ප්‍රශ්න අහන එකේ ඉඳලා ඔය දෙන්න අන්ඩර්ස්ටෑන්ඩින් එකට. ඒ කියන්නේ අද එන ප්‍රසන්ටර් කෙනකින් අහන විදියයි හෙට එන තව එක්කෙනෙක් ඔයගොල්ලෝ ඇඩැප්ට් වෙනවා ඒකට. කාලේ කලමනාකර ගැනීම තුලින් කාලයෙන් වැඩිපුර මුදල් උපයන්න පුළුවන් කියන එක හොයාගන්න පුළුවන් කියන මතේ මං ඉන්නවා. හැබැයි ඒක
මමත් ජීවිතයේ සමහර තැන්වල හරියට කාලය මේ ඒ කියන්නේ work life balance එක balance කරගෙන නැත්තේ. දැන් ඒ වැරදි මම හදාගෙන තියෙනවා කියලා මම හිතනවා. මම ඉදිරියට ගොඩක් හදන්නත් තියෙනවා. so අපි work life balance එක හරියට කරන්න ඕන. හැබැයි වැඩ කරන කාලය තුල අපි වැඩිපුර වැඩ කරා කියලා අපි මිනිස්සුන්ව ඒකට යොමු කරන තැන දැන් කොවිඩ් කාලේ ඇත්තටම අපිට තිබුණ වැඩිපුර වැඩ ටිකක් කරන්න සිද්ධ වුණා. ඒ වුණාට ඒක ඇගීමටපත් වෙන්න ඕනේ මිනිස්සු යම් කිසි විදියකට. අපි වැඩ අරගෙන මිනිස්සුන්ගෙන් නිකන් ඊට පස්සේ මේ මිනිස්සුන්ට කියනවා නම් නෑ මේ මදි කරා කියලා ඒක වැරදි. හැමතිස්සෙම මගේ සේවකයන්ත් එක්ක මම හැමතිස්සෙම අපි මගේ ස්ටෝර්ස් එක වේවා මගේ ප්‍රොඩක්ෂන් එක වේවා කොහෙත් වැඩිපුර කාලයක් යන වෙලාවට මමත් එතන ඉදිරිපත් වෙලා ඉන්නවා. ඒ ඇත්තටම දරන්නේ සමහර වෙලාවට ඒ ඇවිල්ලා ප්‍රසන්ස් ඒ මම ඉන්න දේ මගේ කොල්ලෝ කෙල්ලන්ට මොටිවේෂන් එකක්. අනිවාර්යෙන්ම. හරි ඒගොල්ලෝ එතකොට හිතනවා අඩේ ලොකත් ඉන්නවනේ එහෙනම් අපි වැඩ කරන්න ඕනේ කියලා. අර මම අර වචනේ මම හැමතිස්සෙම කියන ඒ පුරුදු වෙච්ච දේ. හරි I think එතකොට එනවා නේද ලොකු අපි කියන්නේ හොඳ උත්තේජනයක් එනර්ජි එකක් එනවා. ආයතන ප්‍රධානිය අතන ඉන්නවා කියලා. අනිවාර්යෙන්. සමහර වෙලාවලට ඩිලිවරිස් යනකොට පෙට්ටි අපි කොල්ලෝ කෙල්ලෝ පෙට්ටි උස්සලා මේ ලොරි වලට දානකොට මමත් සම්බන්ධ වෙනවා. ඒකේ ලැජ්ජ වෙන්න දෙයක් නැහැ. ඇයිකොත් අපි සල්ලි හොයන්නේ උතනින්. ඉතින් මගෙත් එතනට කන්ට්‍රිබියුෂන් එකක් තියෙන්න ඕනේ. මහා පුටුවේ ඉන්නවා කියලා අතන්ට බහැලා යන්න බැරි නම් මම සාර්ථක විදායක නිලධාරියෙක් නෙමෙයි. අපිට රියදුරු මහත්තුරු ඉන්න පුළුවන් යාන වාහන යන්න ආයතනවල දීලා තියෙන්න පුළුවන් මේ හැම දෙයක්ම තිබුණත් ධනංජය අපි අතනින් බහැලා එන්න ඕනම අවස්ථාවක අර පොඩි මිනිස්සයාගේ හැඟීම් තේරුම් ගන්න ඕනේ. එම්පතටික් ලීඩර් කෙනෙක් වෙන්න ඕනේ. එම්පති එකක් නැති ලීඩර් කෙනෙක් ගාව කවදාවත් සාධාරණයක් නැහැ. එම්පතියක් නැති ලීඩර් කවදාවත් තමන් ඉදිරියට යනවා ගැන හිතනවා මිසක් තමන්ත් එක්ක කට්ටියක් විෂන් එකක් තියෙන ලීඩර් කෙනෙක් මම හැමතිස්සෙම හිතන්නේ දැක්මක් තියෙනවා නම් මාත් එක්කම ඉන්න ඕනේ දැක්මත් එක්කම ගැලපෙන ස්ටාෆ් එකක්. ඒ විෂන් එකටම යන්න ඕන ස්ටාෆ්. ඒ රටටත් පොදුයි. මම කොටියෙන් කියන්නම්. ඒ කියන්නේ ඒ විෂන් එකට යන්න පුළුවන් ස්ටාෆ් එකකුත් ඉන්න ඕනේ. එතකොට අපේ දැක්මත් එක්ක ඒ ගමන යන්න පුළුවන්. ඕනම චැලෙන්ජ් එකක් දැන් මම ඩිසිෂන් එකක් ගත්තොත් accountability කියන තැනත් මම ඉන්න ඕනේ. ඒ කියන්නේ මම යම්කිසි ඩිසිෂන් එකක් අරගෙන මම කියනවා අද අපි මේ විදිහට මේ වැඩේ කරන්න කියලා. වැඩේ හරි ගියොත් මම ලකුණු දාගෙන වැඩේ වැරදුනොත් මගේ සේවකයෝ පැත්තේ ඒක අහනවා නම් ඇයි මේක වැරදුනේ කියලා එහෙනම් මං සාර්ථක නායකයෙක් නෙමෙයි. වැඩේ හරි ගියත් වැරදුනත් හරි ගියොත් ඒ හරි ගියා නම් අපි කරපු ගත්ත ඩිසිෂන් එක අපේ බිස්නස් ස්ට්‍රැටජි එක ඒ නම්බුනාමේ සේවකයන්ට දෙන්න ඕනේ. වැරදුනොත් ඒ වගකීම මම බාර ගන්න ඕනේ. ඒක තමයි හරි නායකත්වය කියන එක. වැරදුන තැන සේවකයන්ට වගකීම පටවලා හරි ගිය තැන මම ලකුණු දා ගන්නවා නම් මම නායකයෙක් නෙමෙයි. මං හිතනවා මං හරි කියලා. 100%ක් නිවැරදි. ඔබ වගේ ශ්‍රී ලාංකිකයෙකු හඳුනා ගන්න ලැබීමම අතිශය සතුටට කරුණක්. ඒ ශ්‍රී ලාංකිකත්වයේ ඇතුලේ ඔබතුමාගේ ජීවිතයේ බොහෝ දේවල් අභියෝග හැම දෙයක්ම බොහොම නිර්ලෝභී ලෙස බෙදා හදා ගන්නට අපිත් එක්ක සම්බන්ධ වීමම සතුටට කරුණක්. එහෙම නේද මාර්ගය? අනිවාර්යයෙන්ම. ඉතින් හොඳ නායකයෙක් ඒ විතරක් නෙමෙයි ඒ නායකයා වටා ඉන්න කණ්ඩායම පවා මේ මොහොතේදී මතක් කරගන්න. මොකද මෙතුමාට ඒ ශක්තිය ධෛර්යය සපයන්නේ ඔවුන්ගේ නිබඳ සේවාව ලබා දෙන ධෛර්යය ලබා දෙන නිසා තමයි එතුමාට දවසින් දවස දියුණු වෙන්නේ ශක්තිය ඔවුන් ලබා දෙන්නේ. බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා අපේ ආරාධනය පිළි අරගෙන අද දවසේදී මේ ස්ථානයට ඇවිල්ලා ශ්‍රී ලාංකිකත්වයේ ඉදිරියට එන අපිට අපේකම ගෙන එන මේඩ් ඉන් ශ්‍රී ලංකා කියන නාමයත් එක්ක ඔබතුමා කරන්නා වූ කාර්යයට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. ඉතින් ඔබතුමාට සමුදෙන අවස්ථාවේදී LSSA චීන් සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරී යශෝදරන් පරමානන්ද මහත්මයා බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට. අයිබෝවන්. අයිබෝවන්.